ආයුබෝවන් ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාවේ චිත්‍රකලාව සම්බන්ධ තවත් එක් පාඩමක් සඳහායි ඔබ අප මේ එක් වී සිටින්නේ. 7 වන ශ්‍රේණිය චිත්‍රකලා විෂයේ මල් සහ කොළ භාවිතා කරමින් නිර්මාණය වූ මලයි කොළයි රටාමවයි යන තේමාවයි අද අප ඔබට ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වන්නේ. ආදරණීය දරුවනේ, අද අපි මේ මාතෘකාවේ ව්‍යාප්ත සැරසිලි නිර්මාණය පිළිබඳවත් එමෙන්ම ව්‍යාප්ත සැරසිල්ලක පවත්නා වූ මූලික ගුණාංග පිළිබඳවත් මෙහිදී ඔබ අප සාකච්ඡා කිරීමට නියමිතයි. ආදරණීය දරුවනි, මේ මාතෘකාවේ පවත්නා නිපුණතා පිළිබඳව අපි මෙහිදී හඳුනා ගන්න ලබමු. පාරිහාරික අවස්ථා සඳහා මෝස්තර නිර්මාණකරණයේදී ඒ කියන්නේ දරුවනේ අපි පරිහරණය කරන භාණ්ඩවල පවත්නා වූ අවස්ථාව පිළිබඳව තමයි මේ පාඩමේදී අපි අවධාරණය කරනු ලබන්නේ. නිපුණතා මට්ටම වර්ණවත් මල් හා කොළ හැඩ හා වර්ණ යොදාගෙන සැරසිලි නිර්මාණය කරයි. විශේෂයෙන්ම පරිසරයේ පවත්නා වූ ස්වභාවික පරිසරයේ පවතින මල් වර්ග, කොළ වර්ග, එසේම ශාක පත්‍ර යොදාගෙන තමයි අපි මේ ව්‍යාප්ත සැරසිල්ල නිර්මාණය කර ගැනීම සඳහා බලාපොරොත්තු වන්නේ. ආදරණීය දරුවනේ, ඔබට මේ පාඩම හැදෑරීම තුළින් ඔබට අත්වන ඉගෙනුම් පළ පිළිබඳවත් අපි මෙහිදී හඳුනා ගන්නු ලබමු. එහිදී පළමුව ස්වභාවික මල් කොළ හැඩ හඳුනා ගනී. ස්වභාවික හැඩ නිර්මාණාත්මක හැඩ බවට පත් කරයි. ඒ කියන්නේ දරුවනේ අපි ඉස්සෙල්ලාම කරන්න ඕන පරිසරය පිළිබඳව මුලින්ම අධ්‍යයනය දෙන්න ඕන. මේ පාඩම පන්ති කාමරයේදී ඔබගේ ගුරු බවතුන් සමග ඕනෑතරම් පන්ති කාමරය සිදු කරලා ඇති. 15 ශ්‍රේණියවත් මේ දේ කරන්න ඇති. නමුත් අපි එහිදී මූලික සැලකිලිමත් වෙන්න ඕන අපි පරිසරය පිළිබඳව අධ්‍යයනය කරාද කියන එක පිළිබඳව. අපි මෙහිදී මාතෘකාවට පිවිසෙන්න අවශ්‍ය වෙන්නේ පරිසරයේ සිටයි. පරිසරයෙන් තමයි පටන් ගන්න වෙන්නේ. පරිසරයේ විඳලා ඒ ලැබූ අත්දැකීම තමයි ඔබ පන්ති කාමරයට රැගෙන එන්න වෙන්නේ. සැරසිලි ඒකකයක් නිර්මාණය කරයි. ඉතින් දරුවනේ මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ අපි සැරසිලි ඒකකයක් නිර්මාණය කර ගන්න වෙනවා මෝස්තර නිර්මාණයක් කරන්න ප්‍රථමයෙන්. එහිදීත් අපි යොදා ගන්න ලබන්නේ අර අපි කලින් කතා කරපු මල් සහ කොළ හැඩ ඇසුරින් ලබාගත්තු ඒකකයක් නිර්මාණය කර ගන්න වෙනවා. අපි එක මෝස්තරයක් නිර්මාණය කර ගැනීම සඳහා 7 වෙනි ශ්‍රේණියේ පුංචි දරුවෝ විදිහට ඔබට පුළුවන් එක සැරසිලි ඒකකයක් භාවිතා කරන්න. කොච්චර පරිසරයේ මල් වර්ග, කොළ වර්ග දේවල් තිබුණත් අපිට පුළුවන් ඒක සඳහා එක ඒකකයක් විතරක් පාවිච්චි කරන්න. ඒ ඒකකය ඔබ නිවැරදි භාවිතා කරොත් තමයි ඔබගේ නිර්මාණය සාර්ථක වෙන්නේ. ඊළඟට ව්‍යාප්ත මෝස්තරයක් සැලසුම් කරයි. මෙතින් දරුවනි, ව්‍යාප්ත මෝස්තරයක් සැලසුම් කරයි කියන එකේදී ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ ඕනෑම තේමාවකට අදාළව නිර්මාණයක් කරනවා නම් අපි සැලසුම කියන දේ හරි වැදගත් වෙනවා. ඔබට මේ පිළිබඳව ඔබගේ පාසලේ ආදරණීය ගුරු බවතුන් කියා දීලා ඇති. නමුත් තවමත් ඒ පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නැති දරුවෝ ඉන්න පුළුවන්. ඒකට උදව්වක් විදිහටයි මම මේ කතා කරන්නේ. අපි සැලසුම් කරන්නේ කියන දේ ඉතා හොඳින් කර යුතුයි. විශේෂයෙන්ම අපි භාවිතා කරන්න බලාපොරොත්තු වෙන දේ පිළිබඳව අපිට හොඳ තක්සේරුවක් තියෙන්න ඕන. අපි සැලසුම් කරගත්තු දේ තමයි අපේ මෝස්තරය අලංකාර කරන සඳහා භාවිතා වෙන්නේ. ඊළඟට සැලසුම් කළ ව්‍යාප්ත සැරසිල්ල උචිත ලෙස වර්ණ පෙන්වයි. ඒ කිව්වේ මෙතෙන්දී අපි භාවිතා කරගත්තු සැරසිලි ඒකකය හොඳින් වර්ණ ගන්නවන්න වෙනවා. හැබැයි දරුවනේ මතක තියාගන්න, එසේ වර්ණ ගන්නවන්නේ අපි නිකන් හිතුමනාපේ වර්ණ නෙවෙයි. අපි ගන්න ඕන උචිත වර්ණ. එහෙමනම් මොනවද මේ උචිත වර්ණ කියන කලත් අපි හඳුනා ගන්න සිද්ධ වෙනවා. මම ඔබට පාඩමේ ඉදිරි කරගෙන යනකොට පෙන්වන්නම් පරිසරයේ පවත්නා වූ ඒ උචිත වර්ණ මොනවද කියන එක පිළිබඳව. විශේෂයෙන්ම අපේ මේ සායම් පෙට්ටියේ, පැස්ටල් පෙට්ටියේ තියෙනා වූ වර්ණ අපි ගන්න ඕන පරිසරයේ පවතින වර්ණ තියෙන්නේ. ඒ වර්ණ අපි භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඔබගේ නිර්මාණය සාර්ථක කර ගැනීමේදී උචිත වර්ණ භාවිතා කළේ නැත්නම් ඔබගේ නිර්මාණය අසාර්ථක වෙයි. එම නිසා උචිත වර්ණ භාවිතා කර ගැනීම පිළිබඳව ඔබ දැඩිසේ සැලකිලිමත් වෙන්න. ඊළඟට ව්‍යාප්ත සැරසිලි භාවිතා වන අවස්ථා හඳුනා ගනී. ඒ කිව්ව දරුවනේ ව්‍යාප්ත සැරසිලි ඒකක භාවිතා වන අවස්ථා අපි හඳුනාගෙන තියෙන්න ඕන. කොහෙද මේවා භාවිතා වෙන්නේ? එසේ නැත්නම් බාහිර පරිසරයේ මේවා කොතනද තියෙන්නේ කියලා පිළිබඳව අපි හොඳ අවබෝධයක් තියෙන්න ඕන. විශේෂයෙන්ම අපගේ රෙදිපෙළි, ඇඳුම් පැළඳුම්, කුඩා දරුවන්ගේ ඇඳුම් පැළඳුම්, කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් ආදී වශයෙන් තමයි
මෙන්න මේ ව්‍යාප්ත සැරසිලි දකින්න ලැබෙන්නේ මල් සහ කොළ හැඩ භාවිතයෙන් පවතිනා වූ. අපි එවන් ආකාරයෙන් නිර්මාණ කීපයක් තව බලමු. ව්‍යාප්ත සැරසිලි පරිසර අධ්‍යයනයෙන් පසු නිර්මාණය කරගත් සැරසිලි ඒකකය හෝ කිහිපය නැවත නැවත යෙදීමේදී අඛණ්ඩ පැතිරීමක් පෙනෙනසේ කරනු ලබන නිර්මාණ. මෙතින් දරුවනේ අපි මූලික මතක තියා ගන්න ඕන අපේ සැරසිලි ඒකකයක් මුලින් සූදානම් කර ගන්නවා කියලා කිව්වා. ඊට පස්සේ අපි සැලසුම් කරගෙන ඒ අපගේ තලය තුල ව්‍යාප්ත කරන්න කලින් අපි සැලකිලිමත් වෙන්න ඕන. අපි මේ නිර්මාණය කරන ලබන ඒකකය තලය තුල ව්‍යාප්ත කිරීමේදී නිවැරදිව සිද්ධ වෙනවාද යන්න පිළිබඳව. ඒ කියන්නේ අපි ඒකකය නැවත නැවත යෙදීමේ තුලින් තමා අපගේ නිර්මාණය ව්‍යාප්ත වූ බව පෙන්වු කරන්නේ. ඔබ පන්ති කාමරයේ ඕනෑ තරම් ව්‍යාප්ත සැරසිලි මොහොතර ඔබගේ ගුරුපතුන් සමග නිර්මාණය කර ඇති. නමුත් එහි නිවැරදි ව්‍යාප්තිය තිබුණාද කියන පිළිබඳව ඔබ දෙවරක් සිතා බලන්න. එතෙන්දී වැදගත් වෙන්නේ අප නිර්මාණය කරගත් ඒකකය නැවත නැවත යෙදෙන්න ඕන. එහිදී ඒකට අපි මුලින් භාවිතා කරපු ඒකකයේ මූලික හැඩය, ප්‍රමාණය, ඒ අතර පවත්නා වූ පරතරය හොඳින් පවත්වාගෙන යන්න ඕන. එසේ නොවුනොත් එය මුද්‍රිත රෙදි කර්මාන්තයට වගේම අපගේ නිර්මාණයටත් එය අවාසිදායක වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඔබ සැරසිලි ඒකකය නැවත නැවත යෙදීමේදී අඛණ්ඩව පැතිරීමක් තිබෙනසේ, ඛණ්ඩනයකින් තොරව අඛණ්ඩ පැතිරීමක් තිබෙනසේ කරන ලබන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන ආදරණීය දරුවනි පරිසරයේ පවත්නා වූ එවන් ආකාරයේ ස්වභාවික මල් රටාවන්. අපි බොහෝ දේ දැකලා ඇති අපගේ නිවෙස්වල, ඒ වගේම අපගේ පාසල්වල, ආගමික ස්ථානවල වන්දනාමාන කිරීම සඳහා යොදා ගන්න ලබන ස්වභාවික මල් වර්ගයක් වශයෙන් මේ මල් වර්ගය හඳුනා ගන්න පුළුවන්. පෙති පහක් තියෙනවා, වර්ණ තියෙනවා, කහ පැහැ යොදාගෙන තියෙනවා. මේ ආදි වශයෙන් බලපුවාම පරිසරයේ පවත්නා මේ කී වර්ණ සහ හැඩතල අපට හොඳින් අධ්‍යයනය කිරීමෙන් අපගේ නිර්මාණ වලට යන්න පුළුවන්. අර මම පෙර සඳහන් කරපු ආකාරයට වර්ණ හොඳින් හඳුනාගෙන ඒ වර්ණ සහ හැඩතල අපගේ නිර්මාණ තුළට දායක කරොත් තමයි වැදගත් වෙන්නේ. මේ තවත් එවන් ආකාරයේ ස්වභාවික මල් වර්ගයක්. අප කවුරුත් දන්නා රතු පැහැති සහ කහ පැහැ මිශ්‍ර වූ අරලියා මල. මේ තරමක් ටිකක් අර පෙර සඳහන් කරපු මලට වඩා විශේෂයි. ඒ කියන හේතු දරුවනේ පෙත්තේ හැඩය තරමක් ටිකක් වක්‍ර වෙලා තියෙනවා. වර්ණ සංකලනය දකින්න ලැබෙනවා. තනි වර්ණයක් නෙවෙයි තියෙන්නේ. වර්ණ කීපයක් මිශ්‍ර වෙලා හරියට නිකන් සිතුමක් ආකාරයට සුභා ධර්මයා විසින් මේ නිර්මාණය කර තිබෙනවා. ඒ මෙවන් ආකාරයේ මල් වර්ග ඔබත් හොඳින් නිරීක්ෂණය කරන්න මේ පාඩමට පිවිසීමට ප්‍රථමයෙන්. මේ තියෙන තවත් එවන් ආකාරයේ තරමක් සංකීර්ණ මලක හැඩයක්. පෙත්තේ හැඩය වර්ණ තරමක් සංකීර්ණයි. මෙවන් ආකාරයේ සංකීර්ණ හැඩත් අපගේ ව්‍යාප්ත සැරසිලි නිර්මාණ සඳහා යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබට නිරන්තරණය කරන ලබ අභ්‍යාසවල ප්‍රතිඵලයක් විදිහට මෙවන් ආකාරයේ සංකීර්ණ මල්වල හැඩත් යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. තවත් එවන් ආකාරයේ පෙති බහුල වශයෙන් දකින්න ලැබෙන මල් වර්ගයක් වශයෙන් හඳුනා ගන්න ලැබෙනවා. ඔබ දැක ඇති මෙවන් ආකාරයේ මල් වර්ග දම් පැහැ තියෙන ප්‍රභේද ඊටමත් අලංකාරව සුභා දහම විසින් නිර්මාණය කර අපට දායාද කර දී තිබෙනවා. මෙවන් ආකාරයේ මල් වර්ගත් ඔබ හොඳින් අධ්‍යයනය කරන්න ඔබගේ නිර්මාණ කරණයට පිවිසීමට ප්‍රථමයෙන්. වදමල කියන මල අපි කවුරුත් දන්නවා. වදමලේ පවත්නා වූ හැඩය ඒත් එක්කම සංකීර්ණ රැලි රටාවන් මැද තිබෙනවා එහි නටුවක්. ඒ නටුවෙත් තවත් කොටස් තිබෙනවා. මෙවන් ආකාරයේ සංකීර්ණ මල්වල හැඩවලටත් ඔබට යොමු වෙන්න පුළුවන් දරුවනි. තරමක් ඉහළ ශ්‍රේණි වලට යනකොට ඔබ නිරන්තරණය කරන ලබන අභ්‍යාසංගයේ ප්‍රතිඵලයක් විදිහට. මේ තියෙන්නේ ඔබ වැනි දරුවන් නිර්මාණය කරන ලද තවත් ව්‍යාප්ත සැරසිලි ඒකකින් නිර්මාණය වූ ව්‍යාප්ත මෝස්තර. මල සහ කොළේ භාවිතා වෙලා තියෙනවා. ඒත් එක්කම බොහොම පැහැපත් සහ මිශ්‍ර වූ වර්ණ භාවිතා වී තියෙනවා. පසුතලයේ බොහොම අලංකාර සැරසිලි රටාව වලින් අලංකාර කර තිබෙනවා. මෙහිදී අපි බලන්න ඕන මේ ඉහළ සහ පහළ අතර තියෙනා වූ වම සහ දකුණ අතර තිබෙනා වූ සම්බන්ධය අනුව නිර්මාණී පවතින මේ ව්‍යාප්ත මෝස්තරයේ පවතිනා වූ අලංකාරය පිළිබඳව, ව්‍යාප්තිය පිළිබඳව.
පෙර සඳහන් කරලා බැලූ නිර්මාණයට වඩා තරමක් සංකීර්ණ ව්‍යාප්ත සැරසිල්ලක්. සාමාන්‍යයෙන් අපි වෙළඳ පොලේ දකින්නා වූ චීත්ත රෙද්දක පවතින ආකාරයටම ඉතා සංකීර්ණ ව්‍යාප්තියක් සහිතව නිර්මාණය වූ මල් රටාවක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මෙහිදී සැරසිලි ඒකකයේ වශයෙන් ශාක පාත්‍ර සහ මලේ හැඩය ඉතා සංකීර්ණ දාගත්තු නිර්මාණයක් විදිහට මෙයත් අපට හඳුනා ගන්න හැකියාව තියෙනවා. මේ ඔබ දකින්නේ තවත් විශේෂ හැඩයක් මලක් යොදාගෙන ඒ මලේ තවත් චතුරස්‍රයක් ඇතුළට අරගෙන එය විවිධ හැඩවලට හරව නිර්මාණය වූ කාන්තාවන් සඳහා උචිත ඇඳුම් නිර්මාණය කිරීමට සුසු මුද්‍රිත රිදිකඩක් වශයෙන් හඳුනා ගැනීම හැකියාව තියෙනවා. එවන් ආකාර නිර්මාණය වූ නවීන විලාසානුකූල කාන්තා ඇඳුමකුත් මෙහිදී අපට දැක බලා ගන්න පුළුවන්. අපි කිව්වේ අර ප්‍රායෝගිකව භාවිත වන අවස්ථාවක් තමයි දරුවනි ඒ තියෙන්නේ. මෙයත් බොහොම චාම් වර්ණයකින් නිර්මාණය වී කුඩා දරියකගේ ගවුමට උචිත ආකාරයට නිර්මාණය වුණු චීත්ත රෙද්දක්. ගවුන් රෙද්දකින් තමා මේ සමන්විත වෙන්නේ. තවත් එවන් ආකාරයේ කුඩා දැරියකගේ ඇඳුමකට ගැලපෙන ආකාර නිර්මාණය වුණු ව්‍යාප්ත සැරසිලි ගවුම් රෙද්දකින් නිර්මාණය වුණු තවත් එවන් ආකාරයේ කුඩා දැරියකගේ ගවුමක නිර්මාණයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. එසේනම් දරුවනි අප මේ සාකච්ඡා කරපු පාඩම ඇසුරින් නැරඹූ නිර්මාණ ඇසුරින් එවන් ආකාරයේ ප්‍රායෝගික ව්‍යාප්ත සැරසිලි නිර්මාණයක් සඳහා අපි යොමු වෙමු. හොඳයි. එසේනම් දුවේ පුතේ අපි පාඩමේ සාකච්ඡා කරපු ආකාරයට අලංකාර ව්‍යාප්ත සැරසිල්ලක් නිර්මාණය කර ගැනීම සඳහා ආරම්භක පියවර තබමු. මෙහිදී අපි ඉස්සෙල්ලාම කරන්න ඕන සැරසිලි ඒකකයක් නිර්මාණය කර ගන්න ඕන. මෙහිදී සැරසිලි ඒකක නිර්මාණය කර ගැනීම සඳහා මා මේ වාගේ වෙනත් පසුබිමක් පාවිච්චි කරන ලබනවා. පන්ති කාමරයේදී ඔබත් එවැනි ආකාරය කරන්න. ඒකකයක් නිර්මාණය කර ගැනීමේදී මෙවන් ආකාරයේ කඩදාසියක අපි මේ සැරසිලි ඒකකය සැලසුම් කර ගන්න ලබනවා. අපි ඇඳීමට බලාපොරොත්තු වෙන කඩදාසියේ පෙර මතක තබා ගන්නා ලද මල් සහ කොළවල හැඩ ඇසුරින් නිර්මාණාත්මක මලක් සහ කොළයක් දැන් අපි නිර්මාණය කර ගන්න ලබමු. මම මෙහිදී සරලව ඔබගේ හත්වන ශ්‍රේණියට ගැලපෙන ආකාරයට පෙති 5කින් සමන්විත වූ ස්වභාවික මලක හැඩය සහ ඊට ගැලපෙන ආකාරයේ ශාක පාත්‍ර යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඔබත් මේ ආකාරයට නිර්මාණය කර ගැනීමේදී වෙනත් කඩදාසියක් භාවිත කිරීමට සිද්ධ වෙනවා. සරලව මේ ආකාරයට සැරසිලි ඒකකය නිර්මාණය කර ගැනීම සඳහා. මම ශාක පාත්‍ර 3ක් මෙහිදී ඇඳ ගන්න ලැබුවා. ඒ ශාක පාත්‍ර 3 සහ සම්පූර්ණ මල අපගේ සැරසිලි ඒකකයේ සඳහා භාවිත කරන්න පුළුවන්. මෙසේ ඇඳගත් සැරසිලි ඒකකය ඊට පස්සේ දරුවනි අපිට පුළුවන් අපගේ චිත්‍ර අඳින කඩදාසියට පිටපත් ගැට ගැනීමට ප්‍රථමයෙන් නැවත වතාවක් මේ ආකාරයට තෙල් කඩදාසියක් එසේ නැත්නම් ඔබ පන්ති කාමරයේදී භාවිත කරන මේට ට්‍රේසින් කඩදාසි කියලා ට්‍රේසින් පේපර් කියලා මෙවන් ආකාරයේ විනිවිද පෙනෙන ට්‍රේසින් කඩදාසියකට අප මේ නිර්මාණය කර ගන්නා ලද සරල ඒකකය පිටපත් කර ගන්න ලබනවා. එසේ කරන්නේ අර අපි කලින් සඳහන් කරපු ආකාරයට අපගේ නිර්මාණය සමව්‍යාප්තියක් සහිතව සාර්ථකව සිදු කර ගැනීම සඳහායි. අප ඇඳගත් සැරසිලි ඒකකය මෙන්න මේ ආකාරයට අපගේ කඩදාසිය මත තබා
නැවත වතාවක් ඇඳ ගැනීම සිද්ධ වෙනවා. ඇතැම් විට පන්ති කාමරයේ දරුවෝ මේ වන් ආකාරයේ ට්‍රේසින් කඩදාසි වෙනුවට නැත්නම් තෙල් කඩදාසි වෙනුවට සාමාන්‍ය කඩදාසි භාවිතා කරනු ලබනවා. එය ඔබගේ ප්‍රායෝගික ඇඳීමේ කටයුතු සඳහා බොහෝ විට සාර්ථකව සිදුවන්නේ නැහැ. එයට හේතුව නම් අපට එවන් ආකාරයේ විනිවිද නොපෙනෙන කඩදාසියකින් සාර්ථකව අපගේ එය පිටපත ලබා ගැනීමට හැකියාවක් නොලැබෙන නිසා. මම ඔන්න දැන් බොහොම සරලව අප කලින් නිර්මාණය කරගත් සැරසිලි ඒකකය මේ තෙල් කඩදාසියටත් නැවත වතාවක් පිටපත් කරගන්න ලැබුවා. මෙවන් ආකාරයට එකම ඒකකය දෙවතාවක් ඇඳ ගැනීම සිද්ධ වෙනවා. මෙවන් ආකාරයේ ව්‍යාප්ත සැරසිල්ලක් සරලව ඔබගේ චිත්‍රපොතේ ඇඳ ගැනීමට ප්‍රථමයෙන්. ඉතින් දරුවනේ අපි මේ ඇඳගත්තේ අපගේ සැරසිලි ඒකකයේ එක කොටසක්. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඒකකය නැවත නැවත ව්‍යාප්ත කරලා අපගේ නිර්මාණය සිද්ධ කරගන්න ලබන්න. අපි එසේනම් ඊළඟට මෙවන් ආකාරයේ චිත්‍ර කඩදාසියක් අරගෙන මේ සැරසිලි ඒකකය නිර්මාණය කරගැනීමෙන් පස්සේ අපි සාකච්ඡා කළේ පෙර වතාවේ සැලසුම් කර ගැනීම කියන එක. එසේනම් අපි මේ සැලසුම් කර ගැනීම පිළිබඳව ඊළඟට අවධානය යොමු කරමු. අපි චිත්‍රපොතේ අඳින බලාපොරොත්තු වෙද්දී දරුවනි ඔබ මෙය හොඳින් තේරුම් ගන්න. මේ චිත්‍ර අඳින කඩදාසිය වටා ඔබ සාර්ථකව නිර්මාණය කර ගන්නවා නම් රාමුවක්, එහෙම නැත්නම් අපි කියනවා මාජින් එකක් කියලා. එසේ නිර්මාණය කර ගන්නවා නම් ඔබගේ නිර්මාණයට තවත් අලංකාරයක් එක් කරනු ලබනවා. මේ ආකාරයට දිග අඩිරුලක් භාවිතා කරමින් ඔබගේ චිත්‍ර පොතේ මෙන්න මේ ආකාරයට හැකියාව ලැබෙනවා මාජින් එකක් එහෙම නැත්නම් වටා රාමුවක් ඇඳ ගැනීමට. ඔබ පන්ති කාමරයේදී භාවිතා කරන චිත්‍රපොත බොහෝ විට කුඩා චිත්‍රපතක් වෙන්න පුළුවන්. ඒක නිසා ඊට ගැළපෙන ආකාරයේ රාමුවක් ඇඳ ගැනීම ඔබට අවසරය තිබෙනවා. ඊට ගැළපෙන ආකාරයකින් මෙන්න මේ ආකාරයට ඔබට පුළුවන් තමා නිර්මාණය කරගන්න බලාපොරොත්තු වෙන මෝස්තරය ඇඳීමට බලාපොරොත්තු වෙන තලය සැලසුම් කරගන්න. මේ තමයි අපි කලින් සඳහන් කරේ සැලසුම් කර ගැනීම කියන දේ. එසේනම් දැන් අපිට නිදහසේ පුළුවන් අපගේ නිර්මාණය සාර්ථකව මේ තුල පිටපත් කරගෙන යන්න. ඒ පිටපත් කරගෙන යන්න කලින් මම නැවත වතාවක් අපිට තවත් සරලව පහසු වෙන විදිහට මේ තලය තවත් කොටස් වලට මම වෙන් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. අප භාවිතා කරන්න යන සැරසිලි ඒකකය තවත් සාර්ථකව ව්‍යාප්ත කර ගැනීම සඳහා මේ 7 වෙනි ශ්‍රේණියේ දරුවන් ලෙසට ඔබට පුළුවන් මේ තවත් මේ ආකාරයට වෙන් කර ගැනීමට. මෙසේ කර ගැනීම කිසිදු අඩුපාඩුවක් වන්නේ නැහැ. ඒ ඔබගේ සැලසුම සාර්ථක කර ගැනීම සඳහා බෙහෙවින් නිවහල් වෙනවා. ඔන්න දැන් අපි දරුවනේ පියවර දෙකක් අවසන් කළා. මුලින්ම සිද්ධ කළා කඩදාසියක අපි සැරසිලි ඒකකයක් නිර්මාණය කරගන්න ලැබුවා. ඉන් අනතුරුව අපි මේ නිර්මාණය කරගත් සැරසිලි ඒකකය දෙවන පියවර වශයෙන් තවත් ට්‍රේසින් කඩදාසියකට පිටපත් කරගන්න ලැබුවා. ඉන් අනතුරුව අපි අපගේ චිත්‍ර කඩදාසිය නැවත වතාවක් සැලසුම් කරගත්තා මේ නිර්මාණය කරන්න උචිත ආකාරයට කොහොමද සූදානම් කරගන්නේ කියන එක පිළිබඳව. අපි එසේනම් මේක පිටපත් කරගමු. දැන් බලමු කොහොමද අපි මේක පිටපත් කරගන්නේ සාර්ථක සරල ක්‍රමය කොහොමද කියන එක පිළිබඳව. දරුවන් මෙතෙන්දී අපි ක්‍රම දෙකක් අනුගමනය කරන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි මේ කඩදාසිය පිටුපසින් යම්කිසි පැස්ටල් කූරකින් හරි එහෙම නැත්නම් පැන්සලකින් හරි වර්ණ තවරලා ඔබට පුළුවන් මේක අඳුරු කරගන්න. එහෙම නැත්නම් ඔබගේ මේ
තලය මත තබලා තද කරලා ඇඳලත් පුළුවන් මේක පිටපත් කරගන්න. ඉතින් මේ ක්‍රම දෙකම භාවිතා කරන්න පුළුවන් දෙකෙන් එකක්. ඉතින් අපි ඒක නිසා සරලව මේ සැරසිල්ල මම මේ විදිහට පැන්සලෙන් අඳුරු කරලා ඔබට පිටපත් කර පෙන්වන්නම්. මේ ගොඩාක් තදට කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තරමක් ටිකක් තද පැන්සලක් මේ සඳහා භාවිතා කරනවා නම් හොඳයි. තද පැන්සලක් කියලා කියන්නේ පැන්සලේ පවස්නා වූ ඝනකම. ඉතින් අපි සාමාන්‍යයෙන් චිත්‍ර ඇඳීම සඳහා භාවිතා කරන ටිකක් අඳුරු පැන්සලක් මේ සඳහා භාවිතා කරනවා නම් වඩාත් උචිතයි. එසේ නැත්නම් ඔබට සරලව ඔබගේ පැස්ටල් කූරක් මේ සඳහා භාවිතා කරන්නත් පුළුවන්. මම අර පැන්සලෙන් අඳුරු කරගත්තායින් අනතුරුව දැන් සූදානම් වෙන්නේ මේ පිටපත් කරගත් මල් සැරසිල්ල අපගේ ඇඳීමේ බලාපොරොත්තු වන චිත්‍ර කඩදාසිය මතට නැවත වතාවක් පිටපතක් ලබා ගන්නයි. කොටස් අමතක නොවෙනසේ නැවත වතාවක් ඇඳ ගැනීම සිද්ධ වෙනවා ඔබට. එක කොටසක් හරි ඇඳ ගැනීමට අපහසුව හොත් එය නිර්මාණයේදී අඩුපාඩුවක් වේවි. මෙන්න මේ ආකාරයට බොහොම සියුම්ම ඉවසීමෙන් පුංචි දරුවෝ විදියට ඔයාලට පුළුවන් තමන් විසින් ඇඳ ගන්නා ලද සැරසිලි ඒකකය කඩදාසිය තුල මේ ආකාරයට ව්‍යාප්ත කර ගැනීම සඳහා. අපිට පේනවා ඇති බොහොම සියුම්ම මේ පිටපත අපගේ දැන් චිත්‍ර කඩදාසිය පිටපත් වෙලා තියෙනවා. ඒක ප්‍රමාණවත්. පසුව අපට පුළුවන් මේක තවත් අවශ්‍ය නම් තරමක් ටිකක් තදට ඇඳලා මෙය මතු කර ගැනීම සඳහා දියුණුව කරන්න පුළුවන් මේ වැඩේ. ඊට පස්සේ අපිට පුළුවන් සම්පූර්ණ මේ ව්‍යාප්තිය කරගෙන ඒ කාර්යයට මුල පුරන්න. ඉතින් දරුවනේ අපි කියවනේ ව්‍යාප්ත මෝස්තරයක තියෙන අවශ්‍යයි කියනක නැවත නැවත ව්‍යාප්තිය. ඒ නැවත නැවත ව්‍යාප්තිය සිද්ධ කරන්න නම් අප මේ කඩදාසියේ මේ හතර සිව් දිශාවම පිළිබඳව අපි අවධානය යොමු කරන්න වෙනවා. ඒ කියන්නේ මේ ව්‍යාප්ති දරුවනේ චිත්‍රයේ වම් පසට දකුණු පසට ඉහළට පහළට සම ව්‍යාප්තියක් තිබෙන්න අවශ්‍ය වෙනවා. එසේ නොවුනොත් වෙන්නේ අප මෙම ව්‍යාප්තිය සිද්ධ කරගෙන යාමේදී යම් කිසි කොටසක් අපගේ අතින් මගහැරුණොත් ඒ කොටස අපගේ මේ මුළු නිර්මාණ තලය තුල අඩුපාඩුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි පාසලේදී නම් ඕක එතන සැලකිලිමත් නොවෙන්න පුළුවන්. ඔබ යම් කිසි මේ ඒකකයේ කොටසක් නිර්මාණය කළා නම් ඒ කොටසේ විරුද්ධ කොටස ඒ තලය තුල අනිවාර්යයෙන්ම පිටපත් විය යුතුයි. ඒක නිසා මම පුංචි මේ මුළු තලයේම කොටස් හතරකට වෙන් කරගත්තා. ඒ හතරෙන් එකක් ඔබට කර පෙන්වන්නම්. ඉන් පසු අපිට බලා ගන්න පුළුවන් මේ සමස්ත නිර්මාණය කෙසේද සිද්ධ වන්නේ පිළිබඳව. ඒක නිසා මම මේ කොටස් හතර ආවරණය කර ගැනීම සඳහා මෙන්න මේ මම භාවිතා කරපු මෙන්න මේ තෙල් කඩදාසිය එහෙම නැත්නම් මගේ පිටපත මෙන්න මේ විදිහට නැවත වතාවක් කොටස් හතරකට වෙන් කර ගන්න ලබනවා. එසේ කළේ ඇයි කියලත් ඔබට මම පැහැදිලි කරලා දෙන්නම්. අපි මතක තබා ගන්න ඕන අපි භාවිතා කරන සැරසිලි ඒකකයේ උඩු පැත්ත කොතනද කියලා. ඒ උඩු පැත්තට යම් කිසි සංකේතයක් යොදලා ඔබ පන්ති කාමරේ මේ නිර්මාණය කරද්දී භාවිතා කරන්න. එසේ නැත්නම් උඩ යට මාරුනොත් එහෙම එයත් ඔබගේ ව්‍යාප්ති පිළිබඳව ගැටලුවක් මතු කරයි. දැන් මම නිර්මාණය කරගත් සැරසිලි ඒකකය කොටස් හතරකට වෙන් කරගත්තා. මට දැන් පුළුවන් ඒ කොටස් හතරත් මේ භාවිතා කරන්න බලාපොරොත්තු වෙන කොටස් වල නැවත වතාවක් පිටපත් කරන්න.
ඔබට පේනවා ඇති මම අර කඩදාසිය නවාගත්තා. ඒ නවාගත්තු කොටස් අර අපි සැලසුම තුළ සකස් කරගත්තු රේඛාව මත තබන්න. එතකොට කොහොමත් වරදින්නේ නැහැ. ඔබ පැහැදිලිවම අර නවාගත් ඒ නැමුම දිගේ ඔබ සටහන් කරගත් පැන්සල් රේඛාව තබලා ඇඳීම ආරම්භ කරන්න. එතකොට කොහොමද වරදින්නේ නැහැ. අනිවාර්යයෙන්ම අපිට සාර්ථක ව්‍යාප්ත සැරසිල්ලකට යන්න පුළුවන් වෙනවා. ඔන්න මම මේ 15 තීරුවේ ඇඳගත්තේ මේ මලේ 4න් එකයි. පුංචි කොටසක් ඇඳලා තියෙන්නේ. මේ 4න් එක තමයි ඊළඟ පියවරේදී විරුද්ධ පැත්තේ අඳුරු ලබන්නේ. ඒක නිසා අපි ඇඳගත්තු කොටස අනිවාර්යයෙන් මෙහා අනිත් පැත්තට මුද්‍රණය වීමට සඳහා අපි වග බලා ගත යුතුයි. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයට. නැවත වතාවක් අපි බොහොම පරිස්සමෙන් අපි අර නිර්මාණය කරගත්තු රේඛා මත තියන්න සිද්ධ වෙනවා අපගේ මුද්‍රිත පිටපත. ඒ බොහොම පරිස්සමෙන් නැවත වතාවක් නිර්මාණය කරගත්තොත් මේ විදිහට අපට පුළුවන් අර කලින් නිර්මාණය කරගත් සැරසිල්ලේ ඉතිරි කොටස මෙහිදී පිටපත් කරගන්න ලබන්න. ඔබට පේනවා ඇති මම ඉස්සෙල්ලාම පිටපත් කරගත්තේ මේ ඒකකයේ උඩු කොටස. උඩු කොටස තමයි පහළ පිටපත් වෙන්නේ. යටි කොටස තමයි චිත්‍ර කඩදාසියේ උඩු කොටසේ පිටපත් වෙන්නේ. ඒක නිසා පරිස්සමෙන් කරන්න ඕන. මේ කොටස් වැරදුනොත් එහෙම ඒකත් ඔබට අවාසියකට හේතු වෙන්න පුළුවන්. ඉතින් දරුවනේ අපිට මේ මැද කොටස් වලද නැවත වතාවක් මේ පිටපත් කර ගන්න පුළුවන්. ඊට තිබෙන ආකාරයට. මොකද අපි මේ ව්‍යාප්ති කරගෙන යන අතරවාරයේදී බලාපොරොත්තු වෙනවා නිතරම කැපී යන කොටස් වල නිමාව පිළිබඳව. අපට පිටපත් කීපයක් ලබා ගත්තයින් අනතුරුව ආය සිද්ධ වෙනවා මේ විදිහට අඳුරු කර ගැනීමට. එහෙම වෙන්නේ අපි පිටපත් කීපයක් අඳිනකොට වර්ණ ශක්තිය අඩු වෙන නිසා. ඔබ හොඳින් වග බලා ගන්න සිද්ධ වෙනවා. මේ තලිය තුල තබන විට කොතනද තබන්නේ කියන එක පිළිබඳව. ඒක තමයි මම අර පෙර සඳහන් කළේ. මේ නවාගත් රේඛාව සහ අර චිත්‍ර පොතේ ඇඳගත් රේඛාවට සමාන්තරව එය මතම තබන්න වෙනවා. දරුවනේ අපි ඉස්සෙල්ලා සටහන් කරගත්තේ සම්පූර්ණ මලක්. ඊට පස්සේ මම මේ මුල්ලකට ගත්තා මලෙන් 4න් එකක්. අනිත් පැත්තට ගත්තා 4න් එකක්. සම්පූර්ණ යටි කොටසකට ගත්තා. සම්පූර්ණ මලෙන් භාගයක් ගත්තා. ඊට පස්සේ අපි බලමු මේ ව්‍යාප්තිය අඛණ්ඩව මේ ආකාරයට දිගටම යන්න පුළුවන් අපිට. මම තවත් පුංචි කොටසක් කර පෙන්නන්නම් කාලය තිබෙන අනුව. මෙන්න මේ විදිහට නැවත වතාවක් අපිට මේ අපි අඳින චිත්‍ර කඩදාසියේ වම් පැත්තට ගන්නේ අපේ මේ සැරසිලි ඒකකයේ දකුණු ප්‍රදේශය. ඒ කියන්නේ මම මේ භාවිතා කරන සැරසිලි ඒකකයේ දකුණු භාගය තමයි ගන්නෙ. මෙන්න මේ චිත්‍ර කඩදාසියේ වම් පැත්ත ආවරණය කර ගැනීම සඳහා. පන්ති කාමරෙත් ඔබට බොහොම පරිස්සමෙන් මේ ආකාරයට නිර්මාණ සිදු කරන්න පුළුවන්. ඔබගේ චිත්‍රකලා ගුරු බවතුන් සහයෝගයට ලබාගෙන ඔන්න මම තවත් භාගයක් පිටපත් කරා. මේ ආකාරයට තවත් අපිට මෙය අඛණ්ඩව ව්‍යාප්තියක් තියෙන විදිහට
මේ නොනවත්වාම කරගන්න පුළුවන් මේ කොළේ අවසන් වෙනකම්ම. ඔබට පේනවා ඇති අපට ආයාසෙන් නිර්මාණශීලී වැඳ ගන්න සිද්ධ වෙන්නේ මේ වන්නාකාරයේ ව්‍යාප්ත මොහොතරයක් කරද්දී එකමලයි. සමහර දරුවෝ ඉන්නවා චිත්‍ර පොතේ චිත්‍රය ඇඳගෙන අතර වාරයේදී අදහස වෙනස් වෙනවා. එයා හිතනවා මං ඇදගත්තු මල හොඳ මදි. ඒක නිසා තවත් මලක් අඳින්න අවශ්‍යයි කියලා එයා වෙනස් කරනවා. එහෙම කරොත් එහෙම දරුවනේ අර කිව්ව නැවත නැවත විකාශනය පිළිබඳව සිද්ධාන්තය අපේ අතින් ගිලිලා යනවා. ඒක නිසා ඔබ හොඳින් තීරණය කරන්න මෙය පිටපත් කරන්න කලින් හරියටම මම මේ සැරසිලි ඒකකය දිගටම අඳිනවද නැද්ද කියන එක පිළිබඳව. එහෙම නැතුව අතරමඟදී වෙනස් කරන්න එපා. වෙනස් කරා නම් මේකකයේ හැඩතලයක් සහ ප්‍රමාණයක් යම් විදියකින් ඒ දිගටම සිද්ධ කරන්න වෙනවා. මම මේක නිසා සරලව තෝරගත්තේ 7 වෙනි ශ්‍රේණි දරුවෝ නිසා එක ඒකකයයි. ඒක නිසා ඒක මම ආයෙ වෙනස් කරන්න ගියේ නැහැ. එහෙනම් අපිට පුළුවන් දැන් මේ විදිහට මේ සැරසිල්ල මේ ආකාරයෙන් දිගටම කරගෙන යන්න. දැන් ඔබට පේනවා ඇති මම මේ මුළු තලයෙන්ම 4න් එකක් පමණ කොටසක් තමා කරලා තියෙන්නේ. ඉතිරි කොටසත් කරගෙන යන්න අපට පුළුවන් මේ නිර්මාණය කරගත් සැරසිලි ඒකකයේ පදනම් කරගනිමින්. මොකද අපේ සැලසුම සාර්ථකයිනේ. සැලසුම සාර්ථක නම් අපගේ නිර්මාණය කාර්ය මගදී බිඳ වැටෙන්නේ නැහැ. අර මම කලින් කතා කළෙත් ඒකයි. අපි සාර්ථකව මුල් සැලසුම සකස් කරගත්තා නම් දරුවනි අපට මගදී අපගේ සැලසුම අසාර්ථක වෙන්න විදිහක් නැහැ. ඒක නිසා අපට පුළුවන් දැන් මෙවන් ආකාර නිර්මාණයක් සිද්ධ කරගෙන අපට සාර්ථකව අපගේ ව්‍යාප්ත මොහොතරයක් සිද්ධ කරගන්න ලබන්න. මෙවන් ආකාරයට මේ ව්‍යාප්ත මොහොතරයක් සූදානම් කරගත්තොත් ඔබට මේ පේනවා ඇති මෙන්න මේ ආකාරයට සාර්ථක නිමාවක් ලබා ගන්න පුළුවන්. මෙතෙන් දරුවනේ හොඳින් බලන්න ඔබ මම මේ පිටපත් කරලා තියෙන සම්පූර්ණ නිර්මාණය දිහා මේ යොදාගත්තු සැරසිලි ඒකකය සම ව්‍යාප්තයක් සහිතව සම පරතරයකින් මේ තලයේ පුරාම ව්‍යාප්ත කරලා තියෙනවා. මේක අඛණ්ඩව යනවා. නවතින්නේ නැහැ. සිව් දිශාවටම ව්‍යාප්ත වෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ කොටස මේ පැත්තත් එක්ක සම්බන්ධයක් තියෙන්න ඕන. නිතරම විරුද්ධ පැත්තත් එක්ක සම්බන්ධය තියෙන්න වෙනවා ඒකකේ. එසේ නොවුනොත් ඒක අපේ අසාර්ථකයි. මේ මුල්ලක තියෙන කොටස විරුද්ධ පැත්තේ තියෙන මුල්ලත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. ඒ කියන්නේ මේ මුළු හතරේ තියෙන කොටස් එකතු වුණොත් එහෙම මේ සම්පූර්ණ ඒකකයක් නිර්මාණය විය යුතුයි. ඔබ හොඳින් කරලා බලන්න ඒක. අපි අඳගත්තු කොටස් හතර නවල එකට එකතු කරලා බැලුවොත් එහෙම සම්පූර්ණ එකක් හැදෙන්න වෙනවා. එහෙම හරියටම හැදෙනවා සාර්ථකව සැලසුම මුලින්ම සකස් කරගත්තොත්. මේ මල් අතර පවත්නා වූ පරතරයත් සමාන වෙන්න ඕන. මම කලින් දරුවන්ට මතක් කරේ ඒකයි. ඔබ පරතරය වෙනස් කර ගන්න එපා. ඒ වෙනස් කර ගැනීමට ප්‍රතිකාරයක් විදිහට තමයි අපි මුලින්ම අර රේඛා ටිකක් සටහන් කරගත්තේ. ඔබට කැමති නම් පිටුවේ තව රේඛා කීපයක් ඔබට අභිමත ආකාරයට සකස් කරගැනීමේ හැකියාව තියෙනවා. සමහර දරුවෝ ඉන්නවා රේඛා නැතුවත් තමාගේ ඇස් මට්ටමට නිර්මාණය කරගෙන යනවා. එimhe කරගෙන යන්න පුළුවන් නම් හොඳයි. ඉතින් බැරි නම් ඔබට පුළුවන් අර මං කරපු ආකාරයටම රේඛාවක සටහන් කරගන්න. එසේනම් දරුවනි දැන් අපි වර්ණ කිරීම සඳහා යොමු වෙන්න හදන්නේ. අපි බලමු මේ අපි කලින් නැරඹු ස්වභාවික වර්ණවල තියෙන වර්ණ ශක්තිය දැන් අපි නිර්මාණය කරගත් සිතුම සඳහා යොදා ගන්න. විශේෂයෙන්ම ස්වභාවික වර්ණවල තියෙන පැහැය අපගේ නිර්මාණ සඳහා යොදා ගද්දී අපි පෙර සඳහන් කරා අපි භාවිතා කරන වර්ණ උචිත වෙන්න අවශ්‍යයි කියන එක. එසේනම් එම ආකාරයට උචිත වර්ණ භාවිතා කරමින් අපි මේ වර්ණ කිරීම සඳහා දැන් මුල පුරමු. මම මෙහිදී මුලින්ම මේ මල් සහ කොළවල හැඩ වර්ණ කර ගැනීම සඳහා පාවිච්චි කරන ලබනවා දියර වර්ණ මාධ්‍යයක්. ඔබ පන්ති කාලේ භාවිතා කරනම ඇති මෙවන් ආකාරයේ දියර වර්ණ. විශේෂයෙන්ම මෝස්තර සැරසිලි නිර්මාණ කිරීමේදී ඔබට බෙහෙවින්ම වාසිදායක වනවා දියර වර්ණ භාවිතය. පැස්ටල් මාධ්‍යත් භාවිතා කරන්න පුළුවන්. දියර වර්ණ භාවිතා කිරීමේදී මෙවන් ආකාරයට ඔබ උපකරණ කීපයක් භාවිතා කරනවා පන්ති කාමරයේදී නම් තරමක්
අසිරු වෙන්න පුළුවන්. නමුත් පරිස්සමෙන් ඒ භාවිතා කළොත් ඔබගේ නිර්මාණ සාර්ථක කිරීම සඳහා හේතු වෙනවා. වර්ණ පළකයක්, පිරිසිදු ජල බඳුනක් මෙහිදී අත්‍යවශ්‍ය වෙනවා. මම මුලින්ම මලේ පෙත්ත සඳහා වර්ණ පූර්ණ කරන්නයි සූදානම් වෙන්නේ. ඔබ දියර වර්ණ භාවිතා කරනවා නම් ඉතාමත් පරිස්සමෙන් අප ඇඳගත් හැඩතල ඇතුළේම වර්ණ කිරීමට ඔබ වග බලා ගන්න අවශ්‍යයි. ඒ සඳහා ඔබට පින්සල පිළිබඳව පුහුණුවක් නිරන්තරයෙන් අවශ්‍ය වෙනවා. පින්සලක් භාවිතා කරලා වර්ණ තැවරීම චිත්‍ර කලාව හදාරන දරුවෙක් විදිහට ඔබගේ අත්‍යවශ්‍ය කුසලතාවයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. පරිසරයේ පවත්නා වූ වර්ණ උචිත ආකාරයට භාවිතා කරමින් මලකට ගැලපෙන ආකාරයට අප එක ඒකකයක පුංචි කොටසක් දැන් වර්ණ කිරීම කරගන්න ලැබුවා. අපිට පුංචි දරුවනේ දැන් ඔබට පුළුවන් සකස් කරගත් වර්ණ කාණ්ඩය ඒ තලය තුල තියෙන සිරුම හැඩතල වලට ආලේප කරගන්න පුළුවන්. එසේ නොවුනොත් ඔබට වර්ණ පින්සල මාරු කිරීමේදී ප්‍රායෝගික දුෂ්කරතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ පින්සලෙන් බලාපොරොත්තු වෙන වර්ණාවලිය ඒ තලය තුල තියෙන සිළුම සමාන හැඩතල වලට ආලේප කරගන්න. මම උදාහරණයක් වශයෙන් කියනවා නම් මම පොඩි කොටසක් කර පෙන්වන්නම්. මෙන්න මේ ආකාරයට ඔබගේ පින්සලේ වර්ණ මාරු කරන්න කලින් ඔබට පුළුවන් මෙන්න මේ විදිහට ඒ සියලුම හැඩතල වලට සමාන හැඩතල වලට එකවර වර්ණ කරගන්න. ඒකට වර්ණවල තියෙන පැහැ අඩු වෙන්නේත් නැහැ. ඔබට පුළුවන් තෝරාගත්තේ වර්ණය සියලුම හැඩතල සඳහා භාවිතා කරන්න එම සමාන හැඩතල වලට. අපි කියවානේ සම ව්‍යාප්තියක් තියෙන්න අවශ්‍යයි කියලා. එසේනම් මේ වර්ණවලත් ව්‍යාප්තිය සමාන වෙන්න අවශ්‍යයි. මේ ආකාරයට ඔබ වර්ණ අනවශ්‍ය තැන්වල නොවදින ආකාරයට වේගයෙන් තවරා ගන්නවා නම් ඔබගේ නිර්මාණය සාර්ථක වේවි. මේ පැස්ටල් වලින් කරන්නත් පුළුවන්. මොන මාධ්‍යයෙන් කළත් ඔබ වග කියන්න අවශ්‍යයි. ඔබගේ නිර්මාණය පැහැදිලි සහ පිරිසිදු නිමාවකින් අවසන් කර ගැනීමට. චිත්‍ර කලාව හදාන දරුවෙක් විදිහට ඔබ තමාගේ නිර්මාණය පැහැදිලි සහ පිරිසිදු නිමාවකින් අවසන් කර ගැනීමටත් වග බලා ගන්න අවශ්‍යයි. අපි දන්නවා සමහරක් දරුවෝ නිර්මාණය කරලා අවසන් වුණායින් පස්සේ එයාගේ නිර්මාණය ගොඩාක් අනවශ්‍ය තැන්වල වර්ණ තැවරිලා නිර්මාණය අසාර්ථක වෙලා තියෙනවා. එසේ වෙන්නේ ඔබට යම්කිසි විදිහකට ප්‍රායෝගිකව වර්ණ භාවිතා කිරීමේ ඇතිවෙච්ච දුර්වලතාවයන්. ඒක නිසා සාර්ථක ඔබට වර්ණ තවරන්න පුළුවන් නම් හැකියාව තියෙනවා එළියට වර්ණ ගෑවෙන්නේ නැතුව මේ නිර්මාණය අවසන් කර ගැනීමට. අදාළ හැඩය තුලම මෙවන් ආකාරයට වර්ණ කරමින් ඔබගේ නිර්මාණයත් මේ ආකාරයට වර්ණ කර ගැනීම හැකියාව තිබෙනවා. ඔබ නිවෙස්ගතව සිටින පාසල් මෙම කාලය තුල මෙවන් ආකාරයට නිර්මාණය සඳහා යොමු වෙන්න පුළුවන්. විවේකී අර්ථවත්ව ගත කර ගැනීම සඳහා පාසලේ චිත්‍රකලා විෂය නිර්දේශය ප්‍රායෝගිකත්වයට නැගීම ආරමුණත් යන දෙකම මුල් කරගෙන මේ ආකාරයට ඔබගේ ප්‍රායෝගික කුසලතා පැත්ත වැඩි දියුණු කර ගැනීම හැකියාව තිබෙනවා. එසේනම් දරුවනි මම මේ සිද්ධ කළේ පිටපත් කරගත්තු මල් සැරසිල්ලේ මලේ පෙතිවලට මං යම් ප්‍රමාණයකට වර්ණ කිරීම අවසන් කළා. දැන් මම මේ වර්ණ
මාරු කරන්නයි මේ යන්නේ. මම කිව්වෙත් ඒකයි. ඔබ මේ ආකාර සම්පූර්ණ නිර්මාණය කරගත්තා නම් ඔබටත් පුළුවන් මේ සම්පූර්ණ මල් සැරසිල්ලම වැඩ ඉවර කරලා අනිත් වර්ණ සඳහා යොමු වෙන්න. දැන් මම යොමු වෙන්නේ මලේ තියෙන කොළ වර්ණ කරන්නයි. නැත්නම් ශාක පාත්‍ර වලට වර්ණ ගන්න බලාපොරොත්තු වෙන්නේ. මම එදී ශාක පාත්‍රයේ තියෙනා වූ කොළ පැහැය මෙන්න මේ ආකාරය යොදාගෙන බලාපොරොත්තු වෙනවා. ශාක පාත්‍රයේ කොළයට මම වර්ණ දෙකක් ආලේප කරනවා. ඒ නිර්මාණාත්මකව සිදු කරන ලබන්නක්. අපි කීවා අපේ නිර්මාණ බොහොම නිර්මාණශීලී වර්ණ කරන්න අවශ්‍යයි කියන එක. මම ඒ නිසා මෙන්න මේ විදිහට ශාක පාත්‍රයේ භාගයකට පමණක් එක වර්ණ කාණ්ඩයක් යොදනවා. ඔබටත් හැකියාව ලැබෙනවා මේ ආකාරයට නවතාවයක් ඇති වෙන අයුරින් වර්ණ කරන්න. හැබැයි දරුවනි ඔබ පරිස්සම් වෙන්න. ගොඩාක් වර්ණ ගන්න අපි මොහතර වලට උපරිම වර්ණ සංඛ්‍යාව 5කට නොඉක්මවා වර්ණ කිරීමට ඔබ විසින් වග බලා ගත යුතු වෙනවා. එතෙම් දරුවන් ඉන්නවා පාට පෙට්ටිය තියෙන පාට සියල්ලක්ම පාහේ ආලේප කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම ගොඩාක් පාට භාවිතා කරා කියලා අපේ නිර්මාණය සාර්ථක වෙන්නේ නැහැ. උචිත වර්ණ අවශ්‍ය තැන්වල පමණක් ආලේප කරොත් අපේ නිර්මාණය සාර්ථක කර ගැනීමේ හැකියාව ඔබට නිරන්තරයෙන්ම හිමි වෙනවා. හින්දුවේ පුතේ මම ශාක පාත්‍රයේ එක අර්ධයක් පාට කරා කොළ පැහැයේ වර්ණ ප්‍රභේදයකින් මම අනිත් කොටසට කොළ පැහැයෙම තවත් ප්‍රභේදයක් භාවිත කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට මේ පේනවා ඇති මම ලාක් කොළ පැහැය ආලේප කරා එක් පැත්තකට අනෙක් පැත්තට බලාපොරොත්තු වෙනවා තද කොළ පැහැය ආලේප කරන්න. මම පේනවා ඇති අර මම මේ කරන පිළිවෙලට ඔබ වර්ණ වෙන වෙනම භාවිතා කරගෙන දිගටම යනවා නම් පැටලෙන්නෙත් නෑ අපිට. දැන් දරුවන්ට දැන් මම මේ මලේ කොටස් දෙක මේ විදිහට කරගෙන යනකොට සමහර දරුවෝ එකම අවස්ථාවේ මලේ කොටස් දෙකම පාට කරන්න නැත්නම් වර්ණ කිරීමට යොමු වෙනවා. ඒදී අපිට පැටලෙන්න පුළුවන්. එම ප්‍රායෝගික දුෂ්කරතාවයක් නැති වෙන ආකාරයට උලම් මෙන්න මේ විදිහට අපිට වර්ණ කිරීම ඊට ඉක්මනින් සහ කාලය ඉතිරි කර ගන්න ආකාරයට සිද්ධ කරන්න. විශේෂයෙන්ම 7 වෙනි ශ්‍රේණියේ දරුවන්ට සිතුමක් නිර්මාණය කරන සඳහා පන්ති කාමරයේදීත් ඒ වගේම ඔබගේ වාර පරීක්ෂණවලදී පුංචි කාලයක් ලැබෙන්නේ. දරුවන් කියන ප්‍රධාන කාරණාවක් තමයි කාලය මදි වුණා කියන එක. මේ දරුවනේ කාලය මදි වෙන්නේ අපිට අර විදිහට සැලසුමකින් තොරව නිර්මාණය කරගන්න යාම හේතුවෙන්. මෙවන් ආකාරයේ දීර්ඝ වර්ණ මාධ්‍ය භාවිතා කරද්දී ඔබ පන්ති කාමරයේදී නම් බොහොම පරිස්සම් කරගන්න ඕන. ඒකට ගැලපෙන උපකරණ සහ මෙවලම් ඔබ සපයා ගන්න වෙනවා. පැස්ටල් වගේ මාධ්‍යයක් භාවිතා කරනවා නම් ඒතරම් අපහසු නැහැ. නමුත් දීර්ඝ වර්ණයක් පාවිච්චි කරනකොට අප ගොඩාක් පරිස්සම් සහගතව කටයුතු කරන්න සිද්ධ වෙනවා. දරුවනේ මම ඔන්න මේ නිර්මාණයේ ඇදගත් කොටසේ ශාක පත්‍රවලටයි මලේ කොටස් වලටයි වර්ණ කිරීම අවසන් කරා. දැන් අපිට පුළුවන් මේකට පසුබිමක් සඳහා වර්ණ පූර්ණය කරන්න. මම පුංචි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. පසුබිම සඳහා වර්ණ කිරීමට මත්තෙන් අපිට පුළුවන් මේ ආකාරයට තවත් ටිකක් තද පෑනක් භාවිතා කරලා මේ බාහිර රේඛාව තවත්තර නිම කර ගැනීම සඳහා මම යත් ඔබට කර පෙන්වන්නම්. දැන් මෝස්තර නිර්මාණ සඳහා ගොඩාක් දරුවන් මෙවන් ආකාරයේ තද පාට පෑන් භාවිතා කරනු ලබනවා. ඔබටත් පුළුවන් මෙන්න මේ ආකාරයට තද පාට පෑනක් භාවිතා කරලා ඔබගේ නිර්මාණය සාර්ථකව
නිම කරගන්න. මේ හොඳින් දියර වර්ණ වියලීමෙන් පසුව තමයි දරුවනි සිද්ධ කරන්න ලබන්න වෙන්නේ. ඔබ දියර වර්ණ මතු පිටම මෙම බාහිර රේඛාව එහෙම නැත්නම් මේ අවුට්ලයින් එක නිර්මාණය කරන්න ගියොත් එහෙම තරමක් ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා හොඳින් වග බලා ගන්න මේ බාහිර රේඛාව නිර්මාණය කර ගැනීමට මත්තෙන් හොඳින් මේ තලය වියලීමට සැලැස්විය යුතුයි. හොඳයි. මම දැන් අර නිර්මාණය කරගත් කොටසට පමණක් වර්ණාලේප කළා. ඒ කොටසේ වර්ණාලේප කර අවසන් කළ හැඩතලවලත් තව ටිකක් මතුවන ආකාරයට මේ විදිහට තවත් බාහිර රේඛාවක් ඇඳගත්තා. අමතරව එහෙම කරගැනීමෙන් අප බලාපොරොත්තු වෙන නිර්මාණය තවත් ආකර්ශනීය විදිහට මතු කර පෙන්වන විදිහට මෙය අවසන් කරගන්න පුළුවන්. දරුවනි දැන් මම බලාපොරොත්තු වෙන්නේ මේකට පසුබිම සඳහා වර්ණාලේප කරන්නයි. දැන් මම මෙතෙක් කල් භාවිතා කරේ දියර වර්ණයක්, දිය සායම් මාධ්‍ය, වෝටර් කලර් භාවිතා කළා. දැන් මම මින් අනතුරු බලාපොරොත්තු වෙනවා මේ සඳහා පැස්ටල් මාධ්‍ය භාවිතා කරන්න. පැස්ටල් මාධ්‍ය භාවිතා කරලා මෙහි වර්ණාලේප කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ආකාරයට. ඉතින් දරුවනි මෙන්න මේ ආකාරයට මාධ්‍ය දෙකක් භාවිතා කරමින් අපේ නිර්මාණ කරනවා නම් එවන් නිර්මාණ මිශ්‍ර මාධ්‍ය චිත්‍රයක් වශයෙන් උත් චිත්‍ර කලා විෂයදී ඔබ හඳුනනවා කියලා දන්නවා ඇති. දියසායම් මාධ්‍යෙන් අපි හැඩතල වර්ණ කරගත්තා. දැන් අපිට පුළුවන් පැස්ටල් මාධ්‍යෙන් පසුබිම අලංකාර කරගන්න. එහෙනම් මම මුලින්ම භාවිතා කරන්නේ ලා වර්ණයක්. ඉස්සලාම ලා වර්ණ කිහිපයක් අරගෙන මම බොහොම පරිස්සමින් මේ තලය පුරා ආලේප කරනවා. එසේ ආලේප කිරීමේදී ඔබ තමාට අතේ හුරු පැත්තට අනුව ඒ වර්ණ බොහොම පරිස්සමින් මේ ආලේප කරන්න මේ තලය මත තවරන්න. මෙහිදී නැවත වතාවක් වග බලා ගන්න ඔබ නිර්මාණය කරගත් අර මල් සැරසිලි වල ගෑවීමට නොගෑවෙන ආකාරයෙන් වර්ණ කරන්න. අපිට වර්ණ මාරු කරන්න පුළුවන්. එකම වර්ණයක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ පුංචි පන්තිවලදී මේ සිද්ධ කරලා ඇති මේ ක්‍රියාකාරකමම වර්ණ කීපයක් තවරලා ඒ මතින් තද වර්ණයක් ආලේප කරලා ඒ තද වර්ණයේ සිවුම් උපකරණයක් භාවිතා කරලා සූරලා හැඩතල මතු කරගත්තු අවස්ථාවන්. අපිට පුළුවන් දරුවනි අපි නිර්මාණය කරගත් සරල මල් සැරසිල්ල තනි වර්ණයක් භාවිතා කරලා නිම කරන්නත්. එහෙම නැතුව මම මේ වර්ණ කීපයක් යොදා ගැනීම බලාපොරොත්තු වෙන්නේ තවත් වැඩි අලංකාරයක් ලබා ගැනීමට. මේ අවසාන කොටස නිර්මාණය කරද්දී වර්ණ කිරීම කරද්දී ඔබ පරිස්සම් වෙන්න ඕන මම කලින් සඳහන් කර ආකාරයට වර්ණ පිටතට නොගෑවෙන ආකාරයට වර්ණ කරන්න. එහෙනම් ඔබට පුළුවන් මෙන්න මේ වගේ කඩදාසියකින් ආවරණය කරගෙන යවන අවශ්‍ය ප්‍රදේශය වර්ණ කිරීම කරන්න. මේ පසුබිම් වර්ණයත් ආලේප කරද්දී මනාව සැලකිලිමත් වෙන්න වර්ණ සමබරතාවය රැක ගැනීමට අපි කියවා උචිත වර්ණ තිබෙන්න අවශ්‍යයි කියන එක. ඒ වර්ණ මේ තලය තුල නිර්මාණය කරගද්දී සම ව්‍යාප්තියක් සහිතවක ඉන්න ඕන. මේ කියන්නේ නිල් පදාස මම දැන් වර්ණ පදාස කීපයක් භාවිතා කළා. ඒ හැම පදාසයක්ම සමාන මේ තලය පුරාවට තවරා ගැනීමට ඔබ උනන්දු වෙන්න වෙනවා. එහෙම නොවුනොත් එතනත් මේ වර්ණ සමබරතාවය කියන ගුණාංගය ඔබ අතින් ඔබගේ නිර්මාණය තුලින් ගිලිලා යන්න පුළුවන්. දරුවනේ අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට
තද වර්ණයක් ආලේප කරලා පරිස්සමෙන් මේ සෑම තැනකටම තද වර්ණත් තවරා ගැනීම සිද්ධ කරන්න පුළුවන් ඔබට. මෙන්න මේ ආකාරයට වර්ණ ක්‍රමයෙන් සංකලන වෙන ආකාරයට ඔබටත් පුළුවන් තමාගේ නිර්මාණය තුළ පැස්ටල් මාධ්‍යයෙන් මේ විදියට වර්ණ කිරීමේ අවසාන පියවර සඳහා මුල පුරන්න. දරුවනේ ඊට පස්සේ අපිට පුළුවන් මේ ආකාරයට සම්පූර්ණ මේ තලය වැසෙන ආකාරයෙන්ම වර්ණ තවරා ගැනීමෙන් පස්සේ තවත් පුංචි සියුම් උපකරණයක් භාවිතා කරලා මේකේ තුල තවත් අමතර වැඩක් කරන්න. මේක අපිට මේ අපේ නිර්මාණය සාර්ථක කර ගැනීම සඳහා භාවිතා කරන ලද තවත් අමතර කාර්යයක් වශයෙන් කරන්න පුළුවන්. ඔබට නිර්මාණයට තිබෙන කාලයට අවකාශයට අනුකූලව ඔබට මේ කරන නිර්මාණ ඔබගේ හැකියාවට අනුකූලව විකල්ප උපකරණ භාවිතා කරමින් තවත් යොදා ගන්න පුළුවන්. මම එවන් ආකාරයේ තව පුංචි ක්‍රියාකාරකමක් කර පෙන්වන්නම්. මෙසේ නිර්මාණය කරගත්තු මේ පැස්ටල් වර්ණ ටික අපිට සූරන්න පුළුවන්. ඔබ පන්ති කාමරවලදී කරලා ඇති එන්ග්‍රේවින් කියන සීරීම් චිත්‍ර ඒ ආකාරයට ඔබට කැමති හැඩතලයක් භාවිතා කරමින් මෙසේ මේ වර්ණ සූරා දමමින් ඔබට පුළුවන් තවත් මේ නිර්මාණ තලයේ වැඩ කරන්න. කැමති ආකාරයට ඔබට හැඩතල සකස් කර ගැනීම සඳහා අවසර තිබෙනවා. මෙවන් ආකාරයේ සරල රටාවන් භාවිතා කරන්න පුළුවන්. එසේ නැත්නම් ඔබට පන්ති කාමරයේදී ඔබ ලබා තිබෙන අත්දැකීම් අනුව තවත් වෙනත් හැඩතලයන් මේ සඳහා භාවිතා කරන්නත් පුළුවන්. කෙසේ වෙතත් ඔබගේ නිර්මාණය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන ඕනෑම සීරීම් ක්‍රමයක් මෙහිදී භාවිතා කරන්න පුළුවන්. නිශ්චිත හැඩයක් නැහැ මෙතෙන්දී. මෙහිදී තිබෙන්න අවශ්‍යයි ඔබ කලින් හදාරන ලද සම ව්‍යාප්තිය කියන අදහස. ඒ කියන්නේ මේ නිර්මාණය කරන ලබන සූරණ කොටසෙහි තියෙන්න අවශ්‍යයි ඒකාකාරී බවක්. ඉතින් දරුවනේ අපට මේ ආකාරයට නිර්මාණය කරගෙන අවසන් වූ වයින් අනතුරුව ඔබගේ නිර්මාණයත් මෙන්න මේ ආකාරයට නිම කරගන්න පුළුවන්. මෙහිදී සම්පූර්ණ තලයම සූරාගෙන සම්පූර්ණ තලය සූරලා ඔබට හැකියාව ලැබෙනවා තමාගේ නිර්මාණය මෙන්න මේ ආකාරයට වැඩ අවසන් කර ගැනීමට. තව අපට අවශ්‍ය නම් බාහිර රේඛා වලින් වැඩ නිම කරගන්න පුළුවන්. විශේෂයෙන්ම උචිත වර්ණ භාවිතය පිළිබඳව ඔබ දැඩිසේ සැලකිලිමත් වෙමින් මේ ආකාරයට ඔබගේ නිර්මාණය අවසන් කර ගැනීමට ඔබ හොඳින් වග බලා ගන්න. එසේ නම් දරුවනේ අද අප මේ ඉගෙන ගන්නා ලද්දේ 7 වෙනි ශ්‍රේණියේ ව්‍යාප්ත මල් සහ කොළ භාවිතා කරමින් නිර්මාණය කරගත් සැරසිලි නිර්මාණයක්. මෙවන් ආකාරයට ඔබත් නිරන්තරයෙන්ම අභ්‍යාස කරමින් ඔබගේ ව්‍යාප්ත සැරසිලි නිර්මාණ කිරීමේ හැකියාව වැඩි දියුණු කරගන්න. එසේනම් අදට අපි සමුගන්න ලබනවා තවත් මෙවන් දිනක අප හමු වෙමු. ආයුබෝවන්.